අයිබෝවන් සුබ දවසක් ආදරණීය දරුවෝ සියලු දෙනාටම ඒ වගේම ආදරණීය දෙමව්පියෝ සියලු දෙනාටම අපි අද දවසේ පාඩම තෝරාගන්නවා අපස සාමාන්‍ය පෙළ විභාගයට නිර්දේශ වෙලා තියෙන පරිවර්තන කෙටි කතාවක් විදිහට අපේ විෂය නිර්දේශයට එකතු වෙලා තියෙන ලෝක ප්‍රකට සාහිත්‍ය දරුවෙක් වුණු ප්‍රංශ ජාතික ගීත මොපසාන් කියන නිර්මාණකරුවාගේ The Necklace කියන කෙටි කතාව ලංකාවේ ඉතාම ජනාදරයට පත්වෙච්ච කේ.ජී. කරුණාතිලක කියන සාහිත්‍යදරයා විසින් දේමන්ති මාලය නමින් සිංහලට පරිවර්තනය කරනවා. මේ නවකතාවේ අපිට වැදගත් එක ප්‍රශ්නයකට අදාළ කරුණු කීපයක් සාකච්ඡා කරන්න. දැන් පුතේ මේ ප්‍රංශය කියන රට ගත්තම ලෝකේ සුන්දර රටක්, ලෝකේ සුන්දරම භාෂාවන්ගෙන් බොහොම ඉදිරියෙන් ඉන්න භාෂාවක් විදිහට පිළිගන්න ප්‍රංශ භාෂාව බොහොම මිහිරි භාෂාවක්. ආදරය සෙනෙහස කියන කාරණා තුල ඒ දේවල් බොහොම ලිංගතුව බෙදා හදා ගන්න ජන සමාජයක් අපි ප්‍රංශ ජන සමාජය තුල අපි අධ්‍යයනය කරනවා. මේ කෙටි කතාව තුළ මේ කතුවරයාගේ පරිකල්පනය ගත්තම පස්සේ ඒ තුලත් අපි ඒ කියන ආදරය සෙනෙහස කියන කාරණා එක්ක සම්බන්ධ වෙච්ච සාහිත්‍ය නිර්මාණයක් විදිහට The Necklace නැත්නම් දේමන්ති මාලය කියන කෙටි කතාව අපි හඳුනා ගන්නවා. මේ කෙටි කතාවේ එක තැනක බොහොම ලස්සන දෙයක් තියෙනවා. ඒ ලස්සන දේ අපි පොඩ්ඩක් මතක් කරොත් ලොයිසල් මහත්මයා මැටිල්ඩට ඇයව සතුටු කරන්න ඇය සතුටෙන් තියන්න උත්සාහ කරන ලොයිසල් මහත්මයා සාදයට සහභාගී වෙලා එන අතරතුරේදී අපි දකිනවා මේ යුවල ප්‍රංශේ සේන් නදිය ළඟට යනවා. දැන් ප්‍රංශ ජාතිකයන්ගේ ආදරණීය ජීවිත ඇතුලේ සහ අපි මේ ප්‍රංශේ ආදරවන්තයින්ගේ සංකේතය අපි දන්නවනේ ලෝකේ අපි කතා කරනවා ආදරේ සංකේතයේ විදිහට මේ ටච් මහල ගැන. ඒ පිළිබඳව අපිට විවිධ දේවල් තියෙනවා. ටච් මහල කියන එක ආදරේ සංකේතයද? ටච් මහල ඉදිකරේ ආදරේ ප්‍රකාශ කරන්නද? තමන්ගේ බිරිඳ පිසව බිය ගියාට පස්සේ ඇය පිළිබඳ තිබිච්ච ආදරය දැවැන්ත විදිහට ප්‍රකාශ කරන්න ෂාජහාන් රජුරෝ ටච් මහල ඉදිකරාද? එහෙම ආදරය හිතෙන හදවතක් නම් ටච් මහල නිර්මාණය කරපු ඒ ගෘහ නිර්මාණ ශිල්පියාගේ ඇස් දෙක අන්ධ කරන්න ෂාජහාන් රජුරවන්ට හිතක් පහළ වුණේ කොහොමද? එහෙනම් ටච් මහල කියන්නේ ඇත්තටම ආදරයේ සංකේතයද? මේක වෙනම කාරණයක් නේ. දැන් ප්‍රංශේ ආදරයේ සංකේතය සේන් නදිය. මේ යවල සේන් නදිය ළඟට යනවා. ප්‍රංශේ සේන් නදිය ගත්තම පස්සේ ඒක සලකන්නේ ආදරයේ සංකේතය විදිහට. මේ ප්‍රංශේ තරුණ යුවලක් ප්‍රේමයෙන් බැඳුනම පස්සේ ඒ පෙම්වතා සහ පෙම්වතිය මේ සේන් නදිය ළඟට යනවා. ඒ සේන් නදියේ තියෙන ඔය පාලමුඩට ගිහිල්ලා ඒ පාලමේ ඉබ්බෙකුයි යතුරුකුයි අරගෙන ගිහිල්ලා ඒ ඉබ්බා ඒ පාලමේ වැටට තියලා ඉබ්බා ලොක් කරලා ඉවර වෙලා
මේ යතුර සේන් නදියට විසි කරනවා. සේන් නදියට විසි කරනවා මේ යතුර. ඒකෙන් සංකේත කරන්නේ යතුර ආය හොයාගන්න වෙන්නේ නැහැනේ. ඒ ලොක් එක ආය අරින්නත් බෑනේ. ඒ වගේ ඒ දෙන්නගේ බැඳීම ආය කවදාවත් වෙන් කළ නොහැකි බැඳීමක් කියන සංකේතය. දැන් මේ බොහොම ආදරණීය පරිසරයක්. බොහොම ආදරණීය කතන්දරයක්. මේ මෑතකදී අපි දැක්කා මේ ඒ සේන් නදිය හරහා අදලා තියෙන පාලමේ මේ මැටට ඉබ්බෝ දාලා කොච්චර ලොක් කරලා තියෙනවද කියනවා නම් ඒ පාලමට ඒ බර දරන්න අපහසුයි කියලා දැනගෙන ඒ ප්‍රංශ බලධරයන් විසින් ඒ ඉබ්බෝ හයි කරපු ඒ පොරු ගලවලා අරගෙන යනවා පාලමට බර වැඩි කියලා. ඉතින් අපිට පේනවා ඇති ප්‍රංශේ මිනිස්සුන්ගේ ආදරය ප්‍රේමය හරි බරයි කියන එක. දැන් දෙමන්ති මාලේ කෙටි කතාව ඇතුළෙත් මේ ප්‍රේමේ බර ප්‍රේමේ තිබිච්ච ඒ අභිමානයේ එහෙම නැත්නම් ඒක තිබිච්ච මේ පුළුල් බව කොහොම ලස්සනට නිරූපණය කරන්න ගීතමෝපසාන් සමත් වෙනවා. ඒක ඊටම ලස්සනට මුල් කෘතියට හානියක් නොකර කේජී කරුණාතිලකයන් මේක සිංහලට පරිවර්තනය කරලා දෙන්න. දැන් මේ කෙටි කතාවේ අපිට හම්බ වෙන බොහොම සුන්දර චරිතයක් තියෙනවා. අපි ආදරයෙන් වැළඳගන්න එක පැත්තකින් පාඨක සහෘදයන්ගේ අනුකම්පාව දිනා ගන්න හදවත දිනාගත්ත චරිතයක් අපිට හම්බ වෙනවා. ඒ තමයි මේ ලොයිසල් මහත්මයාගේ චරිතය. මේ මැටිල්ඩාගේ ස්වාමි පුරුෂයාගේ චරිතය. දැන් මේ චරිතය කොහොමද මේ කෙටි කතාව ඇතුලේ විකාශනය වෙන්නේ? කොට මේ හා සම්බන්ධ ප්‍රශ්නයකට පිළිතුරු සැපීමේදී මේ කෙටි කතාව සම්බන්ධයෙන් කතා කරගෙන යද්දී ඔබට මේ ලොයිසල් මහත්මයාගේ චරිතය පිළිබඳව සාහිත්‍ය විචාරයකයේ දෙන්න විවරණයකයේ දෙන්න ඔබට සිද්ධ වෙයි. ඒක ඔබේ මේ පාඩමේ එක ප්‍රධාන ප්‍රශ්නයක්. නේද? මැටිල්ඩාගේ ස්වාමි පුරුෂයා වන ලොයිසල් චරිතය නැත්නම් ලොයිසල් මහත්මයාගේ චරිතය යහපත් සැමියෙකුගේ චරිතයක් ලෙස නිරූපණය වෙන්නේ කොහොමද? දෙමත්ති මාලය ඇසුරෙන් විමසන්න. මේ වගේ ප්‍රශ්නයක් ඔබට ලැබෙයි. යහපත් ස්වාමි පුරුෂයෙක් ලෙස ගෞරවනීය ස්වාමි පුරුෂයෙක් ලෙස ලොයිසල් මහත්මයාගේ චරිතය මේ කෙටි කතාව ඇතුලේ නිරූපණය වෙන්නේ කොහොමද? දැන් පුතේ මේ වගේ ප්‍රශ්නයකට ඔබ පිළිතුර ලියද්දී ඔබ දන්නවා සාහිත්‍ය රසවින්දනයකදී මුල් ඡේදය තුල ඔබ යම් හැඳින්වීමක් කරන්න ඕන. ප්‍රශ්නය පැහැදිලි කරන්න ඕන. ඒක ඔබ දන්නවා. මේ ඔබට ලියන්න පුළුවන් විශ්ව සාහිත්‍යයේ අග්‍රගණ්‍ය නිර්මාණකරුවෙක් තමයි ප්‍රංශ ජාතික ගීත මෝපසාන් කියලා කියන්නේ. ඔහු විශ්ව සම්භාවනාවට පාත්‍ර වෙච්ච නිර්මාණකරුවෙක්. කෙටි කතා, නවකතා කියන නිර්මාණ ද්විත්වයම සහ ඊට අමතරව වෙනත් නිර්මාණ, චාරිකා සටහන් ආදිය ගීත මෝපසාන් කියන නිර්මාණකරුවාටින් බිහි වෙනවා. මේ කෙටි කතාව සිංහලට පරිවර්තනය කරන්නේ කේජී කරුණාතිලක ශූරීන්. ඒත් එක්කම මේ කෙටි කතාවට වස්තු විෂය වෙලා තියෙන්නේ මොකක්ද කියන එක සඳහන් කිරීම වැදගත්. ප්‍රශ්නය හඳුන්වා දෙන ඔබේ ඡේදය තුල මධ්‍යම ප්‍රාන්තික ලිපිකරුවෙක් වුණු ලොයිසල් සහ ඔහුගේ බිරිඳ මැටිල්ඩා කියන මේ දෙන්නගේ කුටුම්බ ජීවිතය නැත්නම් පවුල් ජීවිතයේදී මතුවුණු ගැටලුවක් වස්තු විෂය කරගෙන තමයි මේ කෙටි කතාව නිර්මාණය කරන්නේ. මේ කෙටි කතාවේ හම්බෙන ප්‍රධාන චරිත ද්විත්වය ඇතුළේ ලොයිසල් චරිතය
නිරූපණය වන ආකාරය අපි මෙහිදී විමසා බලනවා. මෙන්න මේ වගේ හැඳින්වීමේ සටහනක් කිරීම පොතේ ඉතා වැදගත් ඔබේ සාහිත්‍ය රසවින්දනයට සම්පූර්ණ ලකුණු ලබා ගැනීම සඳහා. ඔබේ සඳහා උත්සුක වේ. ඊට පස්සේ ඔබට ඊළඟ ඡේදයේදී සඳහන් කරන්න පුළුවන් මේ ප්‍රධාන චරිත ද්විත්වය ඇතුලේ අපිට මුණ ගැහෙන ලොයිසල් චරිතය පාඨකයාගේ සිතේ දයානුකම්පාව ඉස්මතු වෙන විදිහට පාඨකයාගේ ගෞරවය දිනා ගන්න විදිහට මේ චරිතය නිරූපණය වෙනවා කියන කාරණේ පැහැදිලි කරන්න පුළුවන්. ලොයිසල් කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු ලිපිකරුවෙක් ලෙස සේවය කරපු සංවේදී හදවතක් තිබුණු පුද්ගලෙක්. ඔහු සැබෑ ජීවිතයේ හොඳින් හඳුනාගෙන තමන්ගේ ආදරණීය බිරිඳට ආදරයෙන් සලකන්න කැපවුණු ඇයව සතුටින් තියන්න උත්සාහගත් ස්වාමි පුරුෂයෙක් ලෙස මේ කෙටි කතාව තුළ නිරූපණය වෙනවා. ඒත් එක්කම ආදරණීය සැමියෙක් සතුව තිබිය යුතු යහපත් ගුණාංග වලින් පිරිපුන් චරිතයක් විදිහට තමයි ලොයිසල් මහත්මයාගේ චරිතය නැත්නම් මේ මැටිල්ඩාගේ ස්වාමි පුරුෂයාගේ චරිතය මේ කෙටි කතාව තුළ නිරූපණය වීම සිද්ධ වෙන්නේ. ඒ විදිහට ඔබ දෙවෙනි ඡේදය තුළ යම් සටහනක් තැබිය යුතුයි ඔහුගේ ගුණාංග සහ චරිතය පිළිබඳව. ඊට පස්සේ ඔබට උදාහරණ සැපීමට අවශ්‍ය වෙනවා. දැන් මේ කෙටි කතාවේ එක තැනක මෙන්න මෙහෙම සටහනක් හම්බ වෙනවා. අනේ මං හිතුවා ඔයා ඕකට සතුටු වෙයි කියලා. ඔයා කවදාවත් ගමනක් බිමනක් යන්නේ නැහෙනේ. මේ ලොයිසල්ගේ වචන. ඔබට මේවා ඇතුළත් කරන්න පුළුවන් පිළිතුරට. අනේ මං හිතුවා ඔයා ඕකට සතුටු වෙයි කියලා. ඔයා කවදාවත් ගමනක් බිමනක් යන්නේ නැහෙනේ. ඒ වචන ඇතුලේ තමන්ගේ බිරිඳ කෙරෙහි වෙච්ච ලිංගතුකම, සෙනෙහස, ආදරය පිරුණු චරිතයක් විදිහට ලොයිසල් චරිතය නිරූපණය වෙනවා කියන එක ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්. මේක ටික තමයි පුතේ ඔබට එක තැනක මතක ඇති. මේ ලොයිසල්ට ආරාධනා පත්‍රයක් ලැබුණාන් පස්සේ ඔය ආරාධනා පත්‍රය ගෙනල්ලා කියන්නේ මම ඔයාට බඩුවක් ගෙනාවා. මම ඔයාට බඩුවක් ගෙනාවා. අර පුංචි දරුවෙක් සතුටු කරන්න තාත්තා කෙනෙක් තෑග්ගක් ගෙනාවා වගේ. ඒ වගේ හැඟීමක් දෙනවා. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ සතුටු කරන්න උත්සාහ කරන එළ බොහොම ලිංගතුව සලකන චරිතයක් විදිහට පේනවා. මම ඔයාට බඩුවක් ගෙනාවා කියලා දෙන්නේ. මම හිතුවා ඔයා ඔකට සතුටු වෙයි කියලා. ඔයා කවදාවත් ගමනක් බිමනක් යන්නේ නැහෙනේ. මේ ලොයිසල් මහත්මයාගේ මේ වචන තුල තමන්ගේ බිරිඳ කෙරෙහි වෙච්ච ආදරය, සෙනෙහස, ලිංගතුකම ආදී ලක්ෂණ ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ උදාහරණය තුල ඔබට ඒක පැහැදිලි කරන්න පුළුවන්. මැටිල්ඩාගේ ජීවිතය බොහොම ඒකාකාරීව ගලාගෙන යන ජීවිතයක් බව තේරුම් ගත්ත ඔහු ඇයව සතුටින් තියන්න, ඇයව ප්‍රිය සම්භාෂණයකට සම්බන්ධ කරගන්න එකතු කරන් ගියාම ඇය සතුටින් ඉඳීවි කියන බලාපොරොත්තු නිසා තමයි ඔහු මේ ආරාධනා පත්‍රය කියන්නේ මේක බොහොම සුළු පිරිසකට හම්බෙන එකක්. ඔබ ඒක බොහොම අමාරුවෙන් ලබා ගන්න තමන්ගේ බිරිඳ වෙනුවෙන්. නිසා බිරිඳගේ සතුට වෙනුවෙන් ක්‍රියා කරන යහපත් ස්වාමි පුරුෂයෙකුගේ මනෝභාවයන් කුළු ගන්වන චරිතයක් විදිහට ලොයිසල්ගේ චරිතය
ඉහත උදාහරණය අපි උදාහරණ කරන්න අපි කතා කරපු උද්ෘතය තුළ නිරූපණය වෙනවා කියන එක ඔබට සඳහන් කරන්න පුළුවන්. ඒත් එක්කම ඔහු තමන්ගේ බිරිඳගේ ප්‍රේමයට ප්‍රේම කරන, ප්‍රේමයට ගෞරව දක්වන, ඇය කෙරෙහි සංවේදී වන හදවතක් සහිත ස්වාමි පුරුෂයෙක් බව ඒ ඔහුගේ ප්‍රකාශය තුළ පේන්න ගන්නවා. දැන් ඒත් එක්කම ඒ ප්‍රිය සම්භාෂණයට කැඳවාගෙන යන්න උත්සාහ කරනවා. අපි දකිනවා මේ මැටිල්ඩාගේ දෙනෙතින් රූරාගෙන කඳුළු බිඳු හැලෙනකොට ලොයිසල් ඒ පිළිබඳව වික්ෂිප්ත වෙනවා. ඇය මේ ප්‍රිය සම්භාෂණයට යන්න අකමැති බව ප්‍රකාශ කරනකොට ඔහුගේ බලාපොරොත්තු ඒ පිරුණු ලෝකේ කඩාගෙන වැටෙනවා. නිසා ඔහු ඇය කෙසේ හෝ ප්‍රිය සම්භාෂණයට කැඳවාගෙන යන්න, ඇයට විනෝදාස්වාදයක් ලබා දෙන්න තියෙන පරම අභිප්‍රාය සහිත ස්වාමි පුරුෂයෙක් බව මේ කෙටි කතාව තුළ පෙන්නනවා. එතකොට පැහැදිලි කරන්න පුළුවන් බිරිඳ කනගාටු වෙන සෑම වෙලාවකදීම ඒ පිළිබඳ වික්ෂිප්ත වන, ඇයව කෙසේ හෝ සතුටු කළ යුතුයයි හිතන, මේ ප්‍රිය සම්භාෂණයට කෙසේ හෝ කැඳවාගෙන ගොස් ඇයට සතුට විනෝදය ලබා දිය යුතුයයි සිතන සංවේදී හදවතක්, තමන්ගේ බිරිඳ කෙරෙහි සංවේදී හදවතක් සහිත ස්වාමි පුරුෂයෙක්ගේ ලක්ෂණ සහිත චරිතයක් විදිහට ලොයිසල් මහත්මයාගේ චරිතය, නැත්නම් මේ මැටිල්ඩාගේ ස්වාමි පුරුෂයාගේ චරිතය විකාශනය වෙනවා. ඔහු තමන්ගේ බිරිඳට මෙහෙම කියනවා. හොඳයි, මං ඔයාට දෙන්නම් ප්‍රැංකු 400ක්. ලස්සනම ඇඳුමක් ගන්න උත්සාහ කරලා බලන්න. හොඳයි, මං ඔයාට දෙන්නම් ප්‍රැංකු 400ක්. ලස්සනම ඇඳුමක් ගන්න උත්සාහ කරලා බලන්න. ප්‍රැංකු 400ක් දෙන්න. දැන් පොතේ මෙතන මේ ප්‍රකාශය ඇතුලේ අපිට නිරූපණය වෙනවා මේ ලොයිසල් මහත්මයාගේ චරිතය. ආදරයේදී අවංක බව ප්‍රකාශ කරන, තමන්ගේ බිරිඳ වෙනුවෙන් කැපකිරීම කරන, තමන්ගේ බිරිඳ වෙනුවෙන් කැපකිරීම කරන, තමන්ගේ සතුට තමන්ගේ බිරිඳ වෙනුවෙන් පරිත්‍යාග කරන පරිත්‍යාගශීලී ස්වාමි පුරුෂයෙකුගේ චරිත ලක්ෂණ මේ ප්‍රකාශය ඇතුලේ අපිට නිරූපණය වෙනවා. හොඳයි, මම ඔයාලට ප්‍රාංකු 400ක් දෙන්න. ලස්සනම ඇඳුමක් ගන්න උත්සාහ කරලා බලන්න. දැන් මෙතන ඔබ පැහැදිලි කළ යුතුයි මේ පරිත්‍යාගශීලී බව නිරූපණය වෙන්නේ කොහොමද? ලොයිසල් මහත්මයා ගෙම්මහාන ඍතුවේදී වටවන්න වෙඩි තියන්නේ මේක ඒ නිවාඩු කාලෙදී ප්‍රංශ ජාතිකයන්ගේ තිබුණු විනෝදය සඳහා කරන දේවල්. විනෝදයේ සඳහා වටවන්න වෙඩි තියන්නේ තුවක්කුවක් ගන්න කාලයක් තිස්සේ එකතු කරපු සල්ලි. ඒ කියන්නේ එක පැත්තකින් තමන්ගේ විවේක කාලය විනෝදයෙන් ගත කරන්න එකතු කරපු සල්ලි සියල්ල තමන්ගේ බිරිඳ සතුට කිරීම සඳහා කැප කරපු අවස්ථාවක් විදිහට අපි මේ අවස්ථාව දකිමු. නිසා අපි සඳහන් කරනවා මේ ලොයිසල් චරිතය තමන්ගේ බිරිඳගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කැප කළ පරිත්‍යාගශීලී ස්වාමි පුරුෂයෙක් විදිහට නිරූපණය වෙනවා. ඔහු ප්‍රාංකු 400 තමන්ගේ බිරිඳගේ අතේ තියලා ඒ කෙසේ හෝ ප්‍රිය සම්භාෂණයට කැඳවාගෙන යෑම සඳහා උත්සුක වෙනවා. ඇඳුම් පැළඳුම් වලට සෑහෙන
මිලක් නියම වුණත් සෑහෙන මුදලක් දරන්න සිද්ධ වුණා. මේ කලාතුරකින් ලැබුණු අවස්ථාව මග නොහැර ඒ අවස්ථාවේදී බිරිඳට සතුට සන්තෝෂය ලබා දෙන්න පරිත්‍යාගශීලීව කැපවන ස්වාමි පුරුෂයෙකුගේ චරිතය විදිහට ලොයිසල් චරිතය මෙතන නිරූපණය වෙනවා. අපිට ඒ කාරණය සඳහන් කරන්න පුළුවන් ඔබේ සාහිත්‍ය විචාරය ඇතුළේ. ඊට පස්සේ ඇය තවදුරටත් කනස්සල්ලෙන් ඉන්නවා දකින ලොයිසල් මහත්මයා ඇයගේ දුක්ඛ දෝමනස්යන් සංසිඳවන්න, ඇයගේ දුක ඈත් එක්ක බෙදාගෙන ඇය දුක් වෙන අවස්ථාවලදී ඇයගේ දුක සමනය කරන්න කැපවන ස්වාමි පුරුෂයෙකුගේ භූමිකාව ලොයිසල් චරිතය ඇතුළේ නිරූපණය කරනවා. ඇගේ දුක්ඛ දෝමනස්යන් සමනය කිරීම සඳහා උත්සුක වන යහපත් ස්වාමි පුරුෂයෙකුගේ භූමිකාව ලොයිසල් චරිතය තුළ නිරූපණය වෙනවා. ඇය ඇඳුමක් ගත්තත් ඒ ඇඳුමට ගැලපෙන්න දාගෙන යන්න මාලයක් නැතුව කනස්සල්ලෙන් ඉන්නකොට ඒ පිළිබඳ විමසන ලොයිසල් ඇගෙන් අහන්නේ කොහොමද? මොකද දැන් ඔයාට වෙලා තියෙන්නේ? දැන් දවස් දෙක තුනක ඉඳන් ඔයා ටිකක් අමුතු විදිහටයි ඉන්නේ. මොකද දැන් ඔයාට වෙලා තියෙන්නේ? දැන් දවස් දෙක තුනක ඉඳන් ඔයා ටිකක් අමුතු විදිහටයි ඉන්නේ. මේ ප්‍රකාශය තුළින් අපිට පැහැදිලි වන කාරණේ තමයි ලොයිසල් මහත්මයා තමන්ගේ බිරිඳගේ සිතන්ගේ තේරුම් ගන්න උත්සාහ කරන, ඇය දුකින් වේදනාවෙන් ඉන්නවා බලන්න අකමැති චරිතයක් විදිහට මේ ලොයිසල් චරිතය නිරූපණය වෙනවා. මොකද දැන් ඔයා දුකින් වගේ ඉන්නේ, දැන් ටික දවසක් ඉඳලා ඔයා අමුතුයි. මේ ප්‍රකාශය තුළ පේනවා ඔහු සෑම දිනකම, සෑම මොහොතකම, සෑම තප්පරයකම තමන්ගේ බිරිඳ පිළිබඳ විමසිල්ලෙන් හිට ඇගේ දුක් වේදනාවන් ශනිකව හඳුනා ගන්න හැකි තරම් සංවේදී හදවතක් සහිත ස්වාමි පුරුෂයෙක් විදිහට ලොයිසල් චරිතය නිරූපණය වෙන බව ඔබට පැහැදිලි කළ හැකියි. ඒ වෙලාවේ මැටිල්ඩාගෙන් ලැබුණු පිළිතුරත් එක්ක ඇය කෙසේ හෝ සංഭാෂණයට කැඳවාගෙන යන උත්සාහ කරන ලොයිසල් ඇයට යෝජනාවක් විදිහට ඇගේ ළඟම මිතුරිය වෙච්ච ෆොරස්ටියර් මැතිනිය ළඟින් අගනා දියමන්ති මාලයක් සාදයට අරන් යන්න තෝරා ගන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරනවා. මේ තුල අපිට නිරූපණය වෙන දේ තමයි ඔහුට වත්පොසත්කම නොතිබුණත් ඇයට ඒ සතුට සන්තෝෂය ලබා දීම සඳහා ඇය වෙනුවෙන් කුමන හෝ විකල්පයක් සොයා දෙන්න උත්සාහ කරන, කෙසේ හෝ ඇයව සතුටින් තියන්න උත්සාහ කරන ස්වාමි පුරුෂයෙක් ලෙස ලොයිසල් චරිතය අපිට මෙතන පැහැදිලි කරන්න පුළුවන් අපේ සාහිත්‍ය විචාරය තුළ. ඒත් එක්කම මේ කෙටි කතාව තුළ අපිට පැහැදිලි වෙනවා මේ සංഭാෂණයේ අතරතුරේදී තමන්ගේ බිරිඳගේ සතුට සන්තෝෂය විනෝදය වෙනුවෙන්ම ක්‍රියා කරන ස්වාමි පුරුෂයෙක් විදිහට ලොයිසල්ගේ චරිතය අපිට මෙතන පැහැදිලි වෙනවා. ඇයට සිතන්ගේ පරිදි ප්‍රාර්ථනාවේ දෙන්න, සතුටු වෙන්න ඉඩකඩ සලස්වනවා. රාත්‍රියේ නොබලාම ඔහු ඇය වෙනුවෙන් මුළු රාත්‍රියම කැප කරන අවස්ථාවක් අපි දකිමු. ඒත් එක්කම ඔබ සඳහන් කළ යුතුයි සාදේ අවසානයේදී ඔවුන් නිවසට යන්න පිටත් වෙන වෙලාවේදී අපි දකිනවා මැටිල්ඩා එළියට යන්න උත්සාහ කරන වෙලාවේදී ලොයිසල් මොකක්ද කියන්නේ? ටිකක් ඉන්න මැටිල්ඩා,
නැටිලාට කියනවා මේ එළියට බහැලා හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න පුළුවන් මම ගිහිල්ලා කැප් එකක් අරගෙන එන්න. මේ පින්න තියෙන වෙලාවෙනේ එළියට බහැලා හෙම්බිරිස්සාවක්වත් හැදෙයි ටිකක් ඉන්න මැටිල්ඩා මම ගිහින් කැප් එකක් අරගෙන එන්න. තමන්ගේ බිරිඳ පිළිබඳ තිබිච්ච අප්‍රමාණ සෙනෙහස ආදරය ලොයිසල් චරිතය තුළින් මේ අවස්ථාවේ නිරූපණය වෙනවා. එළියට බහැලා හිම්බිරිස්සාවක්වත් හැදී මං ගිහිල්ලා කැබ් එකක් අරන් එන්න. මේ පෙම්වතෙක් සහ පෙම්වතියක් නෙමෙයි විවාහ වෙච්ච ස්වාමි පුරුෂයෙක් සහ බිරිඳ. අලුත ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරපු පෙම්වතෙක් සහ පෙම්වතියක්ගේ චරිතවල භූමිකාව අපිට මේ අවස්ථාවේ නිරූපණය වෙනවා. එළියට බහැලා හෙම්බිරිස්සාවක්වත් හැදේ මං ගිහිල්ලා කැබ් එකක් අරන් එන්න. ඒ තුල තමන්ගේ බිරිඳ කෙරෙහි තිබිච්ච අප්‍රමාණ සෙනෙහස ආදරය ඇය ලෙඩ වෙයි කියලා තිබුණු බය ඇය ආරක්ෂා කළ යුතුයි කියන හිතන ගෞරවණීය ස්වාමි පුරුෂයෙකුගේ යහපත් භූමිකාව ඒ තුල නිරූපණය වෙනවා කියන කාරණය ඔබට පැහැදිලි කරන්න පුළුවන්කම ලැබෙනවා. මේක තා වැදගත් අවස්ථාවක්. ඊළඟ අපිට මතකයි මේ දියමන්ති මාලය නැති බව දැනගත්ත වෙලාවේ. දියමන්ති මාලය නැති වෙලා තියෙනවා කියන එක දැනගත්ත වෙලාවේ. කරමාලය නැති වෙලා තියෙනවා කියලා දැනගත්ත වෙලාවේ ලොයිසල් තමන්ගේ බිරිඳට කියන්නේ අපි ආපු පාර දිගේ ආපහු පයින්ම මම යන්න. අපි ආපු පාර දිගේ ආපහු පයින්ම මං යන්න. ඒ ප්‍රකාශය ඔබට ඉතා වැදගත් වෙනවා පිළිතුරක් ලිවීමේදී. අපි ආපු පාර දිගේ ආපහු පයින්ම මං යන්න. මේ අවස්ථාවේදී ලොයිසල් ක්‍රියා කරන්නේ යුතුයකම් මනාව ඉටු කරන තමන්ගේ බිරිඳ මත වරද පටවන්නේ නැති සෙනෙහවන්ත ස්වාමි පුරුෂයෙක් විදියට යුතුයකම් මනාව ඉටු කරන තමන්ගේ බිරිඳගේ වැරද්දක් කියලා දැකලා ඇය කෙරෙහි විවේචන එල්ල නොකරන ඇයට දෝෂාරෝපණ එල්ල නොකරන සෙනෙහවන්ත ස්වාමි පුරුෂයෙකුගේ චරිත ලක්ෂණ ලොයිසල් චරිතය තුළ නිරූපණය වෙන අවස්ථාව. අපි ආපු පාර දිගේ ආපහු මං පයින්ම යන්න. ඔහු බිරිඳට වචනයකින්වත් දොස් කියන්නේ නැති, වචනයකින්වත් සිත රිදවන්නේ නැති, වචනයකින්වත් ඇයට පරිභව කරන්නේ නැති, ලැබෙන හැම අවස්ථාවකදීම ඇය ආදරයෙන් සෙනෙහසින් බලා ගන්න උත්සාහ කරන ස්වාමි පුරුෂයෙකුගේ ආදරණීය භූමිකාව මැනවින් ඉටු කරන චරිතයක් විදිහට අපි ලොයිසල් චරිතය මේ කෙටි කතාව තුළ මේ විදිහට දකිමු. ඊපස්සේ සඳහන් කරන්න පුළුවන් අවසානයේට දේමන්ති මාලේ නැතිවීමත් එක්ක බරපතල ගැටලුවකට ලොයිසල් පවුල මුහුණ දෙනවා. බරපතල ගනුදෙනුවකට යන්න ලොයිසල්ට සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් වසර 10ක් පුරාවට අන්ත දුක් විඳින්න මේ දෙන්නට සිද්ධ වෙනවා. ඒ කිසිම වෙලාවක තමන්ගේ බිරිඳට මුවින් නොබැන සිතින් පරිභව නොකර සිත්තැවුලෙන් කටයුතු කරන ලොයිසල්ගේ අපූර්ව ස්වාමි පුරුෂයෙකුගේ චරිත ලක්ෂණ මේ කෙටි කතාව තුළ නිරූපණය වෙනවා.
ඒ බව ඔබ ඔබේ පිළිතුරේ අවසාන භාගයේදී සඳහන් කළ යුතුයි. මේ විදිහට මේ මධ්‍යම පාන්තික ලිපිකරුවාගේ භූමිකාව නිරූපණය කරන ලොයිසල් චරිතය ඇතුළේ ගිද මොපසහන් කියන මේ අපූර්ව නිර්මාණකරුවා ස්වාමි පුරුෂයෙකුගේ අපූර්ව චරිත ලක්ෂණ විද්‍යමාන කරමින් පරමාදර්ශී ස්වාමි පුරුෂයෙකුගේ චරිත ලක්ෂණ ඉස්මතු කරන චරිතයක් විදිහට ලොයිසල් චරිතය නිරූපණය කරන්න උත්සාහගෙන තිබෙනවා. ඒ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා කියන කාරණය සඳහන් කරමින් ඔබට මේ පිළිතුර අවසන් කරන්න පුළුවන්. එතනදී ඔබ ගිද මොපසහන් කියන නිර්මාණකරුවා මේ චරිතය නිරූපණය කරේ පෑ කුසලතාවය අති විශිෂ්ටයි කියන එක පැහැදිලි කළ යුතුයි. දැන් මෙන්න මේ විදිහට ආදරණීය දුවේ පුතේ ඔබට පුළුවන් දියමන්ති මාලයේ කෙටි කතාවේ අපූර්ව ස්වාමි පුරුෂයා වුණු ලොයිසල්ගේ චරිතය යහපත් ස්වාමි පුරුෂයෙකුගේ චරිතයක් විදිහට නිරූපණය වෙලා තියෙන ආකාරය පැහැදිලි කරා. එහිදී අපි සඳහන් කළ කරුණු ගොනු කරමින් ඒ අවශ්‍ය තැන්වලදී උදාහරණ සපයමින් ඔබට පුළුවන් මේ පිළිතුර ගොනු කරමින් සාමාන්‍ය පෙළ විභාගයට සුදුසු පිළිතුරක් සකස් කරගන්න. එහෙම සාර්ථක පිළිතුරක් ලියන්න මේ කරුණු ඔබට උදව් කරගන්න කියන ඉල්ලීමත් මේ වෙලාවේ කරනවා. ඉතින් නැවතත් දවසක මේ වගේම ඔබට ප්‍රයෝජනවත් පාඩම් මේකකයක් තුලින් මුලගෙහිමේ බලාපොරොත්තුවෙන් අද අපි ඔබෙන් සමුගන්නවා. අද නේදරුවෝ සියලු දෙනාටම සුබ දවසක් වේවා. අයිබෝවන්.